ආයුබෝවන් අපි අද කතා කරනවා 12 ශ්‍රේණිය තොරතුරු හා sannivedana තාක්ෂණයේ යටතේ පස්වන නිපුණතාවයේ යෙන මෙහෙයුම් පද්ධති පිළිබඳව. එහි මෙහෙයුම් පද්ධතියක කාර්යයන් මොනවාද කියන එකත් ඒවායින් ප්‍රධාන කාර්යයන් කිහිපයකුත් මෙම පාඩම් මාලාව ඔස්සේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ගොනු බහාලුම් හා ගොනු කළමනාකරණය කියන අනු මාතෘකාව. එහෙනම් ඔයගොල්ලෝ පොතේ ලියා ගන්න ප්‍රධාන මාතෘකාව මෙහෙයුම් පද්ධතියකින් සිදුවන කාර්යයන් ඒ යටතේ පළවෙනි අනු කාර්යය විදියට ලියා ගන්න ගොනු බහාලුම් හා ගොනු කළමනාකරණය. එතකොට මේ යටතේ මම අද දවස් ඇතුළතදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලොත් එක්ක මොකක්ද ගොනුවක් කියලා කියන්නේ? එහෙම නැත්නම් ෆයිල් එකක් කියලා කියන්නේ ඊළඟට ෆයිල් එකක් අපේ පරිගණකයට තියෙන්න ඕනේ ඇයි කියන එක ඊළඟට ෆයිල් එකක සහ ෆෝල්ඩර් එකක තියෙන ඇට්‍රිබියුට්ස් එහෙම නැත්නම් ලක්ෂණ මොනවාද කියන එක ඒ වගේම විවිධ ආකාරයේ ෆයිල් ආකාරය කියන්නේ ගොනු ප්‍රරූප මොනවාද යන්න කතා කරනවා ඊළඟට කතා කරනවා ගොනු පද්ධතියක ව්‍යුහය ඊට අවසාන වශයෙන් ගොනු හා නාමාවලීන්ගේ සංවිධානය කියන අනු මාතෘකා ටික අද දවස් ඇතුළතදී ආවරණය කරන්න මම බලාපොරොත්තු වෙනවා. හරිද? එහෙනම් ඔයගොල්ලෝ ලිව්වා ප්‍රධාන මාතෘකාව මෙහෙයුම් පද්ධතියකින් ඉටුවන කාර්යයන් ඒ යටතේ පළවෙනි අනු මාතෘකා අනු කරුණ විදියට අපි ලියා ගන්නවා ගොනු බහාලුම් හා ගොනු කළමනාකරණය කියන එක. ඒ යටතේ මුලින්ම අපි කතා කරන්න යන්නේ පුතේ මොකක්ද ෆයිල් එකක් කියලා කියන්නේ? හොඳයි. අපි මෙහෙම ලියාගෙන ඉඳිමු ඊට කලින් පොඩි වාක්‍යයක් ගොනු බහාලුම් හා ගොනු කළමනාකරණය කියන එක්කිනා යටතේ මොකක්ද මේ කියන්නේ කියන එක. මේකෙදි ඇත්තටම අදහස් කරන්නේ පුතේ අපි පරිගණකයක් භාවිතා කරන්නේ අත්ත යම්කිසි ක්‍රියාවලියක් තුලින් තොරතුරක් බවට පරිවර්තනය කරලා අපට අවශ්‍ය වෙලාවට ප්‍රතිදාන ලබා ගන්න. එතකොට මේ ප්‍රතිදාන ලබා ගන්න වෙලාවේදී අපිට ඕන වෙනවා මේ දත්ත එහෙම නැත්නම් තොරතුරු අපිට අවශ්‍ය වෙලාවට භාවිතා කරන්න. උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු අපි පරිගණකය භාවිතා කරලා අපි සින්දුවක් අහනවා. ඕගොල්ලෝ වැඩියෙන්ම කරන්නේ මොකද? ඕගොල්ලෝ තියාගෙන ඉන්නවා වීඩියෝ ගේම් එකක් ප්ලේ කරන්න. එතකොට මේ හැම වෙලාවෙදිම මේවා අපි භාවිතයට ගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙන්නේ පරිගණක පද්ධතිය මෙයා තුල ඉන්න මෙහෙයුම් පද්ධතිය කියන එක්කෙනා මේවා නිවැරදිව කළමනාකරණය කරලා අපට ලබා දෙන නිසා. එතකොට අපි ඔය කරන හැම වැඩක්ම අපි කරන Word ෆයිල් එකක් දැන් මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න භාවිතා කරලා තියෙන PowerPoint එක මේ හැම දෙයක්ම පරිගණකය තුල යම්කිසි ආකාරයකින් දෘಢ තැටිය වෙන්න පුළුවන් අපි මේක ගබඩා කරලා තියාගන්නවා ද්විතීකාචයන මාධ්‍යයක් තුල ගබඩා කරලා තියාගන්නවා එතකොට මේ තියාගන්න තොරතුර එහෙම නැත්නම් තියාගන්න දත්තය වෙන්න පුළුවන් අපිට අවශ්‍ය විදියට අවශ්‍ය අවස්ථාවේදී භාවිතා කරන්න පහසුකම සලසා දෙන්න භාවිතා කරන මෙහෙයුම් පද්ධතියේ කාර්යයක් තමයි ගොනු බහාලුම් හා ගොනු කළමනාකරණය කියලා කියන්නේ ගොනු බහාලුම් කියලා කියන්නේ ෆෝල්ඩර් එකක් කියන එක. ගොනුවක් කියලා කියන්නේ ෆයිල් එකක් කියන එක. අපි සිංහල වචනය අහලා නැති වුණාට මේ වචන නම් අපට හුරුයි. ෆෝල්ඩර්ස් වලටම ඩිරෙක්ටරිස් කියලා කියනවා. ඩිරෙක්ටරිස් කියලා කියන්නේ වෙනත් මෙහෙයුම් පද්ධතිවල. එතකොට අද කතා කරන්නේ මේවා කොහොමද මැනේජ් කරන්නේ කියන එක. එහෙනම් අපි ලියාගනිමු මේ විදියට වාක්‍යයක් ලියාගන්න. පරිගණකයට ඇතුළත් කරන දත්ත හා තොරතුරු පරිගණකයට ඇතුළත් කරන දත්ත හා තොරතුරු පරිගණකයට ඇතුළත් කරන දත්ත හා තොරතුරු ද්විතීක මතකයෙහි ගොනුවක් ලෙස තැන්පත් කරනු ලැබේ. ද්විතීක මතකයෙහි තැන්පත් කරනු ලැබේ. පරිශීලකයාට අවශ්‍ය අවස්ථාවේදී ඒවා නැවත ලබා ගැනීමටත්
ඒවා නැවත ලබා ගැනීමටත් අනවශ්‍ය අවස්ථාවකදී ඒවා ඉවත් කිරීමටත් අනවශ්‍ය අවස්ථාවකදී ඒවා ඉවත් කිරීමටත් වෙනත් ස්ථානයකට පිටපත් කිරීමටත් වෙනත් ස්ථානයකට පිටපත් කිරීමටත් පරිශීලකයාට අවශ්‍ය පරිදි සොයා ගැනීමටත් ඒවායේ දත්ත වෙනස් කිරීමටත් ඒවායේ දත්ත වෙනස් කිරීම ආදිය කිරීමටත් පහසුකම් සලසා දීම OS මගින් සිදු කරයි. OS මගින් සිදු කරයි. ඊළඟට ලියා ගන්න වෙනම ලියන්න ගොනුවක් යනු. ඉංග්‍රීසි මීඩියම් අය ඉන්නව නම් ලියා ගන්න වරහන් ඇතුලේ data file නෙමෙයි file කියලා ලියා ගන්න. data file කියන එක අයින් කරලා file කියලා ලියා ගන්න ගොනුවක් යනු. හොඳයි. අපි කතා කරන්න යන්නේ ඊළඟට ගොනුවක් කියන්නේ මොකක්ද කියන එක. දත්ත ගොනුවක්. එහෙම නැත්නම් අපි මේකට කියනවා ගොනුවක්. ෆයිල් එකක්. ෆයිල් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ඒකට කියනවා පුතේ බිටු අනුක්‍රමයක් කියලා. හරිද? අපි සාමාන්‍යයෙන් කියනවා බිටු අනුක්‍රමයක් කියලා. එතකොට ඒකෙදි තියෙන්නේ එකිනෙකට සම්බන්ධ දත්ත හරි තොරතුරු හරි එකතුවක් තමයි මේ බිටු අනුක්‍රමයක් විදියට ගබඩා කරලා තියන්නේ. එතකොට අපි උදාහරණයක් විදියට ගත්තොත් අපි ලියාගෙන යන්නේ මොකක් හරි ටෙක්ස්ට් ෆයිල් එකක් නම් ඒ ටෙක්ස්ට් ෆයිල් එකේ තියෙන්නේ ටෙක්ස්ට් ෆයිල් එකට අදාළ තොරතුරු ටික එකතුවක්. එතකොට ඒව එකිනෙකට එකක් සම්බන්ධයි. මේව තියාගන්න විදිය අපි දන්නවා බිටු අනුක්‍රමයක් විදියට තමයි තියාගන්නේ. එතකොට ඒ තියෙන විදිය අනුව ආකාර දෙකකට දක්වන්න පුළුවන්. එකක් කියනවා logical view එක එහෙම නැත්නම් තාර්කික දැක්ම කියලා. අනිත් එක කියනවා අපි භෞතික දැක්ම එහෙම නැත්නම් physical view කියලා. ඇත්තටම මේ පාඩම කතා කරද්දි කියන්න ඕනේ මේ අපි කතා කරන්නේ අපිට ඇහැට මෙන්න මෙහෙමයි කියලා පෙන්눔 කරන්න පුළුවන් දෙයක් පිළිබඳව නෙමෙයි. ඔපරේටිං සිස්ටම් එකේ කිව්වහම මට බෑ ඔයගොල්ලන්ට පරිගණක පද්ධතියෙන් ගලවලා මෙන්න මේක තමයි ඔපරේටිං සිස්ටම් එක මෙන්න මේක තමයි කර්නල් එක මේක තමයි BIOS එක මේක තමයි ෆෝල්ඩර් එකක් තියෙන විදිය කියලා ගලවලා අරන් පෙන්වන්න බෑ. අපි හැමදේම අපි මේක පරිකල්පිතව යන්න ඕනේ දෙයක්. ඒ හින්දා සමහර කරුණු වල ඔයගොල්ලන්ට හිතේ මේව කොහොමද සංකීර්ණයි වගේ තේරෙයි. මේ හැම දෙයක්ම අපි කතා කරන්නේ යම්කිසි පරිකල්පනමය පැත්තක් පිළිබඳව. හරිද? එතකොට මේක අවබෝධ කරගත යුතු කොටසක් විදියට තමයි මේ පාඩම තියෙන්නේ. එතකොට තාර්කික දැක්මෙන් කියලා කියන්නේ පුතේ අපි දකින විදිය. අපි දකින්නේ කොහොමද? අපට පේන්නේ පරිගණකයක් ගත්තාම පරිගණකයේ කොහේ හරි තැනක ෆෝල්ඩර් එකක් ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරලා තියෙනවා. ඒ ෆෝල්ඩර් එක ඇතුලේ ෆයිල් එකක් තියෙනවා. අපි හැදුවේ වර්ඩ් ෆයිල් එකක් නම් ඔන්න වර්ඩ් ෆයිල් එකක් දකින්න ලැබෙනවා. ඔන්න ඔය දකින්න ටික තමයි අපි කියන්නේ තාර්කික දැක්ම කියලා. අපට පේන විදිය. දැන් මෙතන උදාහරණ විදියට දාලා තියෙනවා පික්සල වල තීව්‍රතාවයක් ලෙස. මේක අපි කියනවා ඉමේජ් එකක් කියලා. අපිට පේන්න තියෙන්නේ අපි හිතනවා අපිට පේන්න තියෙන්නේ පින්තූරයක්. ඒ පින්තූරය ඇත්තටම තියෙන්නේ පික්සල් වලින් හැදිලා තියෙන්නේ. ඒ පික්සල් වල අඩු වැඩි වශයෙන් තීව්‍රතාවය වෙනස් කරපු එකක් තමයි පින්තූරයක් කියන්නේ. ඉතින් මේ ඒ වගේ අපි දකින විදිය. නමුත් ඕකේ තව පැත්තක් තියෙනවා. ද්විතීයික ආචායනයේ ගබඩා කරන්නේ ඔය අපි දකින විදියට නෙමෙයි. එතකොට ඒකේ ගබඩා කරන්න වෙනත් ක්‍රම කීපයක් තියෙනවා. ඒ පිළිබඳව අපි ඉස්සරහට කතා කරනවා. ඒකට කියනවා භෞතික දැක්ම කියලා. එතකොට ඕගොල්ලෝ ගෙදරදී මේ ටික දැන් මම පාඩම කරලා ඉවරුනාට පස්සේ නෝට් එක දානවා. ඒ නෝට් එක ලියන්න මේ ටික ලියා ගන්න ඉඩ ටිකක් තියාගන්න ඕනේ අවශ්‍ය විදියට සැලසුම් කරලා. මොකද ඊළඟට අවශ්‍ය නම් මම කියනවා මේ කොටස ලියා ගන්න කියලා.
හරිද? මේ ටික ලියන්න ඔයගොල්ලෝගේ පොතේ ඉඩක් තියාගන්න. ඔයගොල්ලෝ අවබෝධ කරගන්න පුතේ අපි ෆෝල්ඩර් එකක් හදලා ඩෙස්ක්ටොප් එකේ අපි දකින විදියයි ඒක පරිගණකයේ තියෙන මෙහෙයුම් පද්ධතිය දකින විදියයි දෙකක්. ඒතර මෙහෙයුම් පද්ධතිය කරන්නේ මොකක්ද? මෙයා හાર્ඩ් ඩිස්ක් එකේ කොහේ හරි තැනක ගබඩා කරගන්නවා. ඒ ගබඩා කරන්න වෙනම ෆයිල් සිස්ටම් එකක් තියෙනවා. නමුත් අපි හිතන්නේ හරි ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩර් එකක් හැදුවා කියලා. හැබැයි ඇත්තටම තියෙනවා ඩෙස්ක්ටොප් එකේ පේන විදියට නෙමෙයි. හොඳයි. ඊළඟට අපි යනවා ඊළඟ කරුණ කතා කරන්න. අපි මේ කියන ගොනු එහෙම නැත්නම් ෆයිල් වල තියාගන්න ආකාරය අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සමහර ඒවට අපි කියනවා දත්ත ගොනුවක් කියලා. data file එකක්. සමහර ඒවට තියෙනවා program file කියලා. ඔයගොල්ලෝ දැක්කොත් ඔයගොල්ලෝගේ තමන්ගේ කම්පියුටර් එකේ ගිහිල්ලා බලන්න. ඔයගොල්ලෝගේ C එකේ වෙනම කොටසක් තියෙනවා program files store වෙන තැන. අන්න එතන තියෙන්නේ program file. එතෙන්ට ගියාට පස්සේ තියෙන ඒවා ගොඩක් වෙලාවට මේ විධානීයකේත කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. මේව තියෙන්නේ පරිගණකයටම ඒ මෙහෙයුම් පද්ධතියටම සුවිශේෂී වුණ ඒවා. executable files කියලා කියන්නේ අපි මොකක් හරි අපි උදාහරණයක් විදිහට මම කියන්නම්. මට මතක් වෙන ළඟදීම මතක් වෙන උදාහරණය මේ දවස්වල 13 වසරට කරන නිසා මම ඔයගොල්ලන්ට කියනවා අපි වෙබ් පිටුවක් ඩිසයින් කරන්න යන්නේ. වෙබ් පිටුව ඩිසයින් කරගන්න ඔයගොල්ලෝගේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගන්න ඇප්ලිකේෂන් එකක්. ඒ ඇප්ලිකේෂන් එකට කියනවා කොම්පෝසර් කියලා. එතකොට ඒක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ අපේ පරිගණකයේ ධාවනය කරන්න නම් එතන එනවා exe ෆයිල් එකක්. අන්න ඒ ෆයිල් එක ඇත්තටම අපිට කියවන්න බෑ. ඒක තියෙන්නේ මෙහෙයුම් පද්ධතියට ලියපු ෆයිල් එකක්. අන්න ඒ වගේවට අපි කියනවා වැඩසටහන් කියලා. වැඩසටහන් ගොනු. ඒවා වැඩසටහන් ගොනු. හරිද? මෙතෙන්ට වචනය එකතු වෙන්න ඕන වැඩසටහන් ගොනු. අනෙක් ආකාරය දත්ත ගොනු මේවා නම් අපිට හුරු පුරුදු දේවල්. වීඩියෝ එකක් වෙන්න පුළුවන්, ඔඩියෝ එකක් වෙන්න පුළුවන්, වර්ඩ් ડોකියුමන්ට් එකක් වෙන්න පුළුවන්. ඒවට අපි කියනවා දත්ත ගොනු කියලා. හරිද? එතකොට ගොනුවක් කියලා කියන්නේ ෆයිල් එකක් කියලා කියන්නේ අර අපි දත්ත තියාගන්න. එහෙම නැත්නම් එකිනෙකට සම්බන්ධ තොරතුරු ගබඩා කරලා තියාගන්න බිටු අනුක්‍රමයක්. එතකොට ඒවා ප්‍රධාන ඒ තියාගන්න තොරතුරු අනුව ප්‍රධාන ආකාර දෙකකට වෙන් වෙනවා. එකක් දත්ත ගොනු, අනිත් එක වැඩසටහන් ගොනු. එතකොට මේව ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන් පුතේ කොටස් 3කට. ගොනු වර්ග. එතකොට ඒවා ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියේ ගොනුත් එක්ක වැඩ කරන කොටසට අපි කියන ගොනු පද්ධතියක් කියලා. ඒවා අපිට කොටස් 3කට කතා කරන්න පුළුවන්. ඕගොල්ලෝගේ සිලබස් එකේ ඇත්තටම තියෙන්නේ මෙන්න මේ කට්ටිය ගැන විතරයි. මේ ඊට අමතරව ඕගොල්ලෝ මතක තියාගන්න මේවත් තියෙනවා කියන එක. පළවෙනි එකට අපි කියනවා සාමාන්‍ය ගොනු වර්ග regular files. ඊළඟ එකට අපි කියනවා නාමාවලි ගොනු directory files. තුන්වෙනි එක තියෙනවා special files එහෙම නැත්නම් සුවිශේෂී ගොනු. එතකොට මේවයින් සාමාන්‍ය ගොනු කියන එක අපි සාමාන්‍යයෙන් භාවිතා කරන පරිශීලකයාට හුරු පැත්ත තමයි මේ තියෙන්නේ. හොඳයි. අපි බලමු මේ එක එකක් මොනවද කියන එක. සාමාන්‍ය ගොනුවක් කිව්වම ඔයගොල්ලන්ට මෙතන පින්තූරයක් පොඩියට දාලා ඇති. මේ තියෙන ටෙක්ස්ට් එඩිටර් එකක්. ටෙක්ස්ට් එඩිටර් එකක් තමයි නෝට්පෑඩ් එක. නෝට්පෑඩ් එකේ මේ තියෙනවා මම ෆයිල් එකක් අරන් එයා ඕපන් කළා. මේ ෆයිල් එකට කියනවා පුතේ ASCII ෆයිල් එකක් කියලා. ASCII වල තියෙන අනුලක්ෂණ පාවිච්චි කරලා තමයි මෙයාගේ මේ ෆයිල් එක ලියලා තියෙන්නේ. ඒ වගේම මේක අපිට ඒ ලියන ෆයිල් එකක් සාමාන්‍ය ගොනු වල තියෙන ආකාර දෙකක් තියෙනවා. එකක් ASCII ආකාරය, අනිත් එක බයිනරි. ASCII ගොනු සහ ද්විමය ගොනු. ASCII ගොනු ගත්තාම පුතේ අපිට පුළුවන් ටෙක්ස්ට් එඩිටර් එකකට දාලා එයාව කියවන්න. කියවලා යම්කිසි තේරුමක් ගන්න පුළුවන්. නමුත් එහෙම නැහැ ද්විමය ගොනු. බයිනරි ෆයිල්ස් කියන්නේ. ඒතර බයිනරි ෆයිල්ස් වල අපිට කියවන්න මේ විදියට මේ ආකාරයට අපිට කියවන්න බෑ. ඒවයින් අර්ථයක් ලැබෙන්නේ නැහැ කියවන්න. ඒවා තියෙන්නේ අර මං කලින් කිව්ව ආකාරයේ ඒවා. ඒ කියන්නේ executable files. ඒ කියන්නේ මෘදුකාංගයකට විශේෂිත මෘදුකාංගයකට ගැලපෙන විදියට තමයි ඒක ලියලා තියෙන්නේ. ලියලා තියෙන්නේ ඇයි? අදාළ ඔපරේටිං සිස්ටම් එකේ රන් වෙලා පරිශීලකයාට ඕන වැඩසටහන ලබා දෙන්න. එතකොට ඒක ඔයගොල්ලෝ කවදාවත් කියවල නැතුව ඇති බලන්න ඕපන් කරලා ඔයගොල්ලෝගේ .exe ෆයිල් එකකට ගිහිල්ලා බලන්න ඔයගොල්ලන්ට පුළුවන්ද කියලා මේ
කියවන්න ඒක තියෙන්නේ අපිට නෙමෙයි ඇත්තටම ඔපරේටිං සිස්ටම් එකට. එහෙනම් සාමාන්‍ය ගොනු කියන එක අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට ASCII ෆයිල් සහ බයිනරි ෆයිල්. මේකෙන් ASCII ෆයිල් එක විතරයි අපිට ටෙක්ස්ට් එඩිටර් එකකින් කියවන්න පුළුවන්. බයිනරි ෆයිල් එකක් එහෙම කියවන්න බෑ. එයා හදලා තියෙන්නේ සුවිශේෂීව යම්කිසි මෘදුකාංගයකට ගැලපෙන විදියට. ඔයගොල්ලෝ මේ ටිකත් සටහන් කරන්න පොතේ ඉඩක් තියාගන්න. ඊට පස්සේ අපි එනවා පුතේ නාමාවලි ගොනු කියන දෙවැනි ආකාරය නාමාවලි ගොනු. ඩිරෙක්ටරි ෆයිල් කියන්නේ මේක පිළිබඳව මම තවදුරටත් ඉස්සරහට කතා කරනවා. මෙතන ඔයගොල්ලන්ට පින්තූරයක් පේනවා ඇති. නාමාවලියක් කියලා කියන්නේ ඩිරෙක්ටරි එකක්. හරිද? ඩිරෙක්ටරි එකක මේක තියාගන්නේ පරිගණකයේ තියෙන අනෙක් ෆයිල් කොහොමද තියාගන්න ඕනේ කියලා ලියා ගන්න සටහනක් වගේ එකක් තමයි මේ තියෙන්නේ. එතකොට මෙහෙයුම් පද්ධතිය අනුව තමයි මෙයා වෙනස් වෙන්නේ. එතකොට මේක පාවිච්චි කරන්නේ වෙනත් ෆයිල් එකක් වෙන්න පුළුවන්, ෆෝල්ඩර් එකක් වෙන්න පුළුවන්. ඒක හොයාගන්න ඕන දත්ත ටික තියාගන්න එක තමයි නාමාවලි ගොනු කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඕගොල්ලන්ට මොකක් හරි ෆයිල් එකක් මම සේව් කරා. ඒ සේව් කරේ එක්කෙනා කොහෙද කියලා හොයාගන්න විදියක් නැතිනම් අපි මොකද්ද කරන්නේ? අපි සර්ච් බාර් එකේ සර්ච් කරනවා. සර්ච් කරන්න පාවිච්චි කරනවා මොකද්ද? සර්ච් කරන්න ඕගොල්ලෝ ෆයිල් එක්ස්ටෙන්ෂන් එක පාවිච්චි කරනවානේ. මේ විදියට උදාහරණයක් විදියට ගත්තොත් ඉතින් ඕගොල්ලෝ වර්ඩ් ෆයිල් එකක් හොයනවායි කියලා. වර්ඩ් ෆයිල් එකක් හොයනවා නම් මොකද්ද ඕගොල්ලෝ කරන්නේ? ඩොට් එකක් තිබ්බා. docx කියලා දුන්නා ෆයිල් එක හෙව්වා. මතකද? ඩොට් එකට කලින් අපි ඊට පස්සේ මේක ස්ටාර් මාක් එකක් දුන්නාම පරිගණකයේ තියෙන සියලුම ඒවා ටික අපිට හොයාගන්න පුළුවන්. මතකද? ඒක තමයි මේක හොයාගන්න පාවිච්චි කරන කෙනා තමයි නාමාවලි ගොනු කියලා කියන්නේ. මම හිතන්නේ ඕගොල්ලන්ට මාව ඇහෙනවා ඇති මගේ කම්පියුටර් එක ස්ටක් වෙලා තියෙන්නේ. හරි. ඔයගොල්ලන්ට මාව ඇහෙනවද? සෙනිර? ඔව් මැඩම් අහනවා. හරි හරි. මම කිව්වේ ඔයගොල්ලන්ට අපි දැන් මේ නාමාවලි ගොනු කියන එක්කෙනා තියාගෙන ඉන්නේ මේ පරිගණකයේ තියෙන වෙනත් දත්ත ගොනුවක් එහෙම නැත්නම් ෆෝල්ඩර් එකක් හොයාගන්න අවශ්‍ය කරන දත්ත තියාගන්න තමයි නාමාවලි ගොනුවක් තියාගන්නේ. එතකොට ඔයගොල්ලන්ට මම උදාහරණයකට කිව්වේ මේක අපි පාවිච්චි කරනවා මෙන්න මේ වගේ එකක් අර පරිගණකයේ අපි සර්ච් බාර් එකට ගිහිල්ලා අපිට මොකක් හරි ෆයිල් එකක් හොයාගන්න බැරි නම් අපි දන්නේ මම සේව් කරේ Word document එකක් කියලා විතරක් නම් අපි මොකද කරන්නේ ස්ටාර් එකත් එක්ක .docx දුන්නාම පරිගණකයේ සේව් කරලා තියෙන සියලුම docx ෆයිල් ටික අපිට පෙන්නනවා. අන්න ඒ වගේ එකක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. හොඳයි. අපි බලමු ඊළඟ එක. ඊට පස්සේ අපි කතා කරනවා විශේෂ ගොනු කියන එක. විශේෂ ගොනු කියලා කියන්නේ ඊළඟ ආකාරය. මේවට විශේෂ නමක් කියනවා device files කියලා. ඔයගොල්ලෝ දන්නවා device එකක් අපි මොනවා හරි සමහර ඒවා තියෙනවා අපි මේ පරිගණක ජාලයට පරිගණකයට අපි වෙනම ඇතුළත් කරගෙන ඒවාත් එක්ක වැඩ කරන එක තමයි අපි කරන්නේ. එතකොට පරිගණකයේ තියෙන පරිගණකයට සම්බන්ධ කරන උපාංග එක්ක වැඩ කරන්න අපි ඕවට කියනවා පර්යන්ත උපාංග කියලා. peripheral devices කියන්නේ ඒවත් එක්ක වැඩ කරන්න ඕන වෙන දත්ත ටික තියාගන්න ෆයිල් තමයි විශේෂ ගොනු කියලා කියන්නේ.
එතකොට මේකේ අපි කරන්නේ මොකද්ද? පරිගණකයේ ළඟට ගියා, කපාව ඔන් කරා, ඊට පස්සේ ස්විච් ඔන් කරා අපේ මේ පරිගණකේ, පවර් ඔන් කරා, ඊට පස්සේ අපට ඕන වැඩ ටික කරගෙන යනවා. නමුත් ඒ වැඩ ටික කරගෙන යද්දි පරිගණකයේ දැනගෙන ඉන්න ඕනේ මෙයා දැන් වැඩ කරන්නේ CD එකක් එක්ක නම් ඒ CD එකත් එක්ක කොහොමද මෙයාගේ තියෙන දත්ත ටික කියවන්න හදලා දෙන්නේ. මෙයා පාවිච්චි කරන්නේ දෘಢ තැටිය විතර නම් හાર્ඩ් ඩිස්ක් එකේ කියන දත්ත ටික කොහොමද මෙයා කියවන්නේ. ඔන්න ඔය කියන ඕන උපදේශ ටික ලියලා තියෙන ෆයිල් විශේෂ ගුණ කියලා අපි කියනවා. හරිද? එතකොට ඒ සමහර වර්ගයක් තියෙනවා character special files කියලා කියනවා. අනුලක්ෂණ ගුණ තියෙනවා. තව ඒවක් තියෙනවා කට්ටි විශේෂ ගුණ කියලා. ඒ කියන්නේ ස්ටෝර් කරන විදියට දැන් දෘಢ තැටිය ගත්තොත් දෘಢ තැටිය තියෙන sectors විදියට. එතකොට flash drive එකත් එහෙමයි. එතකොට ඒවා එක්ක වැඩ කරන්න ඕන දත්ත ටික ලියන එකට අපි කියනවා විශේෂ ගුණ කියලා. ඊළඟට අපි බලනවා ඇයි පරිගණක පද්ධතියකට මේ වගේ ෆයිල් කියන වර්ගයක් අවශ්‍ය වෙන්නේ කියන එක. එහෙනම් ඔයගොල්ලෝ පොතේ මාතෘකාව ලියා ගන්න. මේකට මම පොඩි කරුණු කීපයක් එකතු කරනවා. ලියා ගන්න ගොනු වර්ගවල අවශ්‍යතාව කියන එක. ගොනු වර්ගවල අවශ්‍යතාව කියන එක ලියලා ලියමු අපි මේ විදියට. පළවෙනි එක ප්‍රධාන මතකයේ සීමිත අවකාශයක් පැවතීම. ප්‍රධාන මතකයේ සීමිත අවකාශයක් පැවතීම. ඒ යටතේ ලියන්න පරිගණකයේ ප්‍රධාන මතකය වන කවුද පරිගණකයේ ප්‍රධාන මතකය වෙන්නේ? ප්‍රධාන මතකයේ සීමිත අවකාශයක් පැවතීම යටතේ අපි ලියනවා පරිගණකයේ ප්‍රධාන මතකය වන කවුද ප්‍රධාන මතකය? RAM එක. RAM මතකය ක්‍රියාවලිය අතර බෙදී යන නිසා එයට එක් ක්‍රියාවලියක් වෙනුවෙන් ඉතා විශාල තොරතුරු ප්‍රමාණයක් රඳවා ගැනීමට නොහැකි වීම. එයට ඉතා විශාල තොරතුරු ප්‍රමාණයක් රඳවාගත නොහැකි වීම. අංක 2 ලියනවා අපි ප්‍රධාන මතකය න්‍යෂ්‍ය මතකයක් වීම. ප්‍රධාන මතකය න්‍යෂ්‍ය මතකයක් වීම. ඒ යටතේ ලියන්න අපි දන්නවා RAM එක කියන්නේ volatile memory එකක්. එහෙම නැත්නම් න්‍යෂ්‍ය මතකයක්. න්‍යෂ්‍ය මතකයක් කියලා කියන්නේ මොකක්ද? power තියෙනකන් විතරයි අපිට එයාගේ දත්ත තියාගන්න පුළුවන්. කරන්ට් එක එහෙම නැත්නම් විදුලි සැපයුම නැති වුනහම දත්ත ටික ඉවත් වෙනවා. ඒ කියන්නේ తాවකාලික මතකයක්. එහෙනම් උගල ලිව්වා ප්‍රධාන මතකයේ න්‍යෂ්‍ය මතකයක් වීම. ඒ යටතේ ලියා ගන්න මේ විදියට එම නිසා එහි තිබෙන තොරතුරු එය අයත් වන ක්‍රියාවලිය අවසානයේ මතකයෙන් ඉවත් කෙරේ. එම නිසා තොරතුරු ස්ථිරව තැන්පත් කිරීමට ගොනු අවශ්‍ය වේ.
ඊළඟ කරුණු දෙක ඔයගොල්ලෝ මේ විදිහටම ලියා ගන්න. ඒක යටතේ විස්තර කිරීමක් මම ලියන්නේ නැහැ. ඒකම තමයි අර න්‍යෂ්‍ය මතකයක් අවශ්‍ය වීම යටතේදීත් මම ලිව්වේ. ක්‍රම ලේඛනයේ ක්‍රියාත්මක වුණාට පස්සේ අවශ්‍ය දත්ත තබා ගැනීමට ගොනු පද්ධතිය භාවිතා කරනවා කියන්නේ අර හේතුව නිසා. ඊළඟ එක කියනවා එක වෙලාවේදී එකවර දත්ත ප්‍රවේශ වීම සඳහා ගොනු යොදාගත හැකිවීම. ඔයගොල්ලන්ට මම කතා කරා පහුගිය දවස්වල බහුක්‍රම ලේඛකරණයේ කාණ්ඩ පද්ධති කියලත්. ඒ කියන්නේ එකම වෙලාවේදී අපි වැඩ කීපයක් කරගන්නකොට අපට ඕන වෙනවා ෆයිල් කීපයකට අපිට යන්න. එතකොට එකවර දත්ත වලට ප්‍රවේශ වෙන්න ලේසි ගොනු වශයෙන් කොහේත් තැනක ස්ටෝර් කරලා තියාගෙන ඉන්නවා නම් ඔන්න ඔය කියන හේතු නිසා තමයි මෙහෙයුම් පරිගණක පද්ධතියකට ගොනු වර්ගවල ෆයිල්ස් ඕන වුනේ. හරි. අපි ඊළඟට යනවා ඊළඟ කරුණට. මේක ඔයගොල්ලෝ දන්න දෙයක්. මේ තියෙන්නේ ගොනු හා නාමාවලි ලක්ෂණ. මේක නම් අපි දන්නවා. ඒ කියන්නේ පුතේ අපි ෆයිල් එකක අපි ලියලා තියෙන පරිශීලක ලියලා තියෙනවනේ මොනවා හරි තොරතුරු ටිකක්. ඒ තොරතුරු වලට අමතරව මෙහෙයුම් පද්ධතියත් ගබඩා කරගන්නවා යම්කිසි තොරතුරු ටිකක්. ඒ තියාගන්නේ මොනවද? මේ තියෙන ෆයිල් එක හරි ෆෝල්ඩර් එකේ හරි මොනවද තියෙන්නේ කියන එකට අමතරව මෙහෙයුම් පද්ධතියට ඕන වෙන දත්ත ටිකක් තියාගන්නවා. ඒකට අපි කියනවා ඇට්‍රිබියුට්ස්. එහෙම නැත්නම් ගොනු හා නාමාවලි වල ලක්ෂණ කියලා. මේ ටික ලියා ගන්න ඕගොල්ලෝ පස්සේ මේක එකක් තමයි මේක අපි දන්නවා ෆයිල් එකේ නම. ඊළඟට මෙයා මොන වර්ගයේ ෆයිල් එකක්ද කියන එක. ඒ වගේම මේකේ අයිතිකරු කවුද කියන එක. අයිතිකරු කිව්වහම ඒ පරිශීලකයා අයිති වෙනවා ඒ වෙලාවේ පාවිච්චි කරන යූසර් කවුද කියන එක. ඊට පස්සේ ඊට පස්සේ කොහෙද මේක ස්ටෝර් කරලා තියෙන්නේ කියන එක අපි ලියා ගන්නවා. ඊට පස්සේ කාටද මේකට ප්‍රවේශ වෙන්න අවසර දීලා තියෙන්නේ අපිට ඒව වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම ෆයිල් එකේ සයිස් එක කොච්චරද, අන්තිමට මේකේ මොඩිෆිකේෂන් එකක් හරි වෙනස් කිරීමක් හරි එහෙම නැත්නම් මේක ක්‍රියේට් කරේ කවදාද කියන එක ඔන්න ඔය කියන දත්ත ටික මේක තියාගන්නවා. මේක අපිට බලන්න පුළුවන්. අපි මොකක් හරි ෆෝල්ඩර් එකකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට ඊළඟ එකේ මම පෙන්නන්නම්. ෆෝල්ඩර් එකකට හරි ෆයිල් එකකට හරි ගියාට පස්සේ මේ මම ෆයිල් එකක් උඩ රයිට් ක්ලික් කරාම අපට එනවනේ ප්‍රොපර්ටීස් කියලා මේ පෙන්නන්නේ. ඒ ප්‍රොපර්ටීස් වලට ගියාට පස්සේ අපට පෙන්නන විස්තර ටික තමයි ඔය මෙතනදි කියන්නේ ඇට්‍රිබියුට්ස් කියලා. ගොනු සහ නාමාවලි ලක්ෂණ කියලා. ෆෝල්ඩර් එකක බලන්නත් පුළුවන් අපට ෆයිල් එකක බලන්නත් පුළුවන්. මේ තියෙන්නේ ෆයිල් එකේ වර්ගය ලියලා තියෙනවා වෙබ් ડોකියුමන්ට් එකක් කියලා ලියලා තියෙනවා. ඊට පස්සේ කොහෙද තියෙන්නේ කියලා ලියලා තියෙනවා. ෆයිල් එකේ සයිස් එක කොච්චරද කියලා තියෙනවා. මේක කවදද ක්‍රියේට් කරේ, කවදද මොඩිෆයි කරලා තියෙන්නේ, අන්තිමට ඇක්සස් කරලා තියෙන්නේ කවදද, ඔය කියන ඔක්කොම විස්තර ටික බලන්න පුළුවන්. මේ තියෙන කොටසක් විතරයි මේකේ පෙන්නනවා. ඔයගලන්ට පේනවා ඇති ඕන කවුද කියලා. එතකොට ඒක අපේ යූසර් කවුන්ට් එක අනුව මේක වෙනස් වෙනවා. එතකොට ඔය වගේ විස්තර තියාගන්නවා. ඕකට අපි කියනවා ගොනු සහ නාමාවලි ලක්ෂණ කියලා. මේක හරිම සරල දෙයක්. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මොනවද මේකේ තියෙන මෙන්න මේ කියන ඇට්‍රිබියුට්ස් ටික මොනවාද කියන එක පොඩ්ඩක් මතකයේ තියාගන්න. MCQ එකකදී ටෙස්ට් කරන්න පුළුවන් තැන. හොඳයි. ඊළඟට අපි එනවා පුතේ ෆයිල් වල ප්‍රරූප. එහෙම නැත්නම් ගොනු ප්‍රරූප කියන එක. විවිධාකාරයේ ෆයිල්ස් තියෙනවා. මේකත් අපි හොඳටම දන්න දේවල් ටිකක් කතා කරන්නේ. විවිධාකාරයේ ෆයිල් තියෙනවා. ෆයිල් එකක් ගත්තහම පුතේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ෆයිල් එකේ නම. අනිත් එක තමයි ඒකේ තියෙන එක්ස්ටෙන්ෂන් එක. ෆයිල් එකේ නම සහ ෆයිල් එක්ස්ටෙන්ෂන්. අපි ඔකට සිංහලෙන් කියනවා ගොනු නාමය සහ ගොනු දිගුව. මේක භාවිතා කරන්නේ ගොනු දිගුව කියන එක්කෙනා පාවිච්චි කරනවා. මොකටද? මෙයා මේ තියෙන ෆයිල් එක නිර්මාණය කරන්න භාවිතා කරලා තියෙන්නේ මොන මෘදුකාංගයද කියන එක පිළිබඳ අවබෝධයක් අපිට මේ ෆයිල් එක්ස්ටෙන්ෂන් එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම ෆයිල් එක්ස්ටෙන්ෂන් එකෙන් අපිට තව වැදගත් දෙයක් පෙන්නනවා මේ මොන වර්ගයේ ෆයිල් එකක්ද කියලා කියනවා. ෆයිල් නේම් කියන එක නම් පුතේ අපිට ඕන නමක්
දෙන්න පුළුවන්. ඒක user මත depend වෙනවා. එතකොට බලන්න මේ තියෙන මේ වගේ ෆයිල් එකක දීපු නමක්. මේ තියෙන ෆයිල් එකක් ඩොට් එකෙන් මෙහා පැත්තේ මේ තියෙන ටික මොකද්ද? ෆස්ට් පේජ් කියලා කියන්නේ ෆයිල් එකේ නම. .html කියලා කියන්නේ මොකක්ද? ෆයිල් එක්ස්ටෙන්ෂන් එක. එක්ස්ටෙන්ෂන් එක කියලා කියන්නේ මොකක්ද? මේ ලියලා තියෙන්නේ hypertext markup language එකෙන් ලියපු පිටුවක්. මේ ෆයිල් එකක්. මේක ඇත්තටම මේ තියෙන වෙබ් පිටුවක් කියන එක. හොඳයි. එතකොට ඔය විදියට ඔයගොල්ලෝ මේ වගුව පොතේ ලියා ගන්න ඕනේ පාඩම ඉවරුණාට පස්සේ මෙතන තියෙනවා එක එක විදිහේ තියෙන්න පුළුවන් ෆයිල් එක්ස්ටෙන්ෂන් එක අනුව ෆයිල් වර්ග. දත ගොනු තියෙන්න පුළුවන් ආකාර. පළවෙනි එක ලියලා තියෙනවා ක්‍රියාකාරීත්ව ගොනු. ඒ කියන්නේ එක්සිකියුට් කරන ඒවා. අපිට මොනවා හරි ඇප්ලිකේෂන් එකක් රන් කරගන්න ඕනේ නම් ඒව තියෙන්නේ .exe වලින්. ඔයගොල්ලෝ මේක හොඳකාරවම දන්නවා ඇති. ගොඩක් වෙලාවට exe ෆයිල් ඔයගොල්ලෝගේ රන් කරලා ඔයගොල්ලන්ට හුරුව තියෙනවා. පාට ගොනු එහෙම නැත්නම් ටෙක්ස්ට් ෆයිල් එකක් තියෙන්න පුළුවන් .txt එකක්. මේ කියන්නේ ටෙක්ස්ට් එඩිටර් එකකින් ලියපු ෆයිල් එකක්. මේ තියෙන්නේ word ෆයිල් එකක්. doc කියලා කියන්නේත් word ෆයිල් එකක්මයි. කලින් ms word පාවිච්චි කරා නම් doc එන්නේ. දැන් අපි පාවිච්චි කරන්නේ docx කියන එක. ඊළඟට image ෆයිල් එකක් නම් රූපයක් නම් මේ ආකාර කීපයක් තියෙනවා. මීට වඩා ඕන තරම් ඔයගොල්ලන්ට ෆයිල් එක්ස්ටෙන්ෂන් හොයාගන්න පුළුවන්. වෙබ් සර්ච් කරන්න ඕන තරම් ෆයිල් එක්ස්ටෙන්ෂන් එනවා. මෙතන තියෙන ඔක්කොම දක්වලා නැහැ. නමුත් ඔයගොල්ලෝ දැනගෙන සිටියම යුතු ඒවා ටික මම මෙතන ලියලා තියෙනවා. ඊට අමතරව තවත් ඕන තරම් ආකාර තියෙනවා කියලා මතක තියාගන්න. දැන් මෙතන ගත්තාම ඕපන් සෝස් software එකකින් ලියනවා හදනවා නම් මොනවා හරි ෆයිල් එකක් එයා සේව් වෙන්නේ එක්තරා ආකාරයකට. අන්න ඒව හොයාගන්න ක්‍රම තියෙනවා. කියන්නේ මෘදුකාංගය අනුව මෙතන ෆයිල් එක්ස්ටෙන්ෂන් එක වෙනස් වෙනවා. ඒකට ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මේ වගේ එක්ස්ටෙන්ෂන් එකක් දුන්නාම මෙයා අයිති වෙන්නේ කාටද කියන එක. ඊළඟට ඔයගොල්ලන්ට පේනවා ඊළඟ එකේ තියෙන්නේ දෘශ්‍ය ගොනු වීඩියෝ ෆයිල් එකක් තියෙන්න පුළුවන් ආකාර. මේවා නම් ඔයගොල්ලෝ දන්නේ ඒවා mp4 කියන එක. ඊට පස්සේ මීට අමතරව තවත් ගොනු තරම් ෆයිල් එක්ස්ටෙන්ෂන් තියෙනවා. ශ්‍රව්‍ය ගොනු කියන එක ඊළඟට දාලා තියෙනවා ඔඩියෝ ෆයිල් එකක් තියෙන්න පුළුවන් ආකාර. ඊළඟට සම්පින්ඩිත ගොනු කම්ප්‍රෙස්ඩ් කියන ඒවා. ඒ කියන්නේ අපි මොනවා හරි අපි හිතමු උදාහරණයක් විදියට අපිට ෆෝල්ඩර් එකක් පිටින් කාට හරි ෆයිල් එකක් ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ නම් ඊමේල් කරන්න ඕනේ නම් අපි මොකද්ද කරන්නේ? තියෙන ප්‍රමාණය ෆයිල් එකේ තියෙන ප්‍රමාණය තව ටිකක් අපිට අඩු කරන්න පුළුවන්. අන්න ඒකට තමයි කම්ප්‍රෙස් කරනවා කියලා කියන්නේ. තව ටිකක් ෆයිල් එකේ ප්‍රමාණය ෆයිල් සයිස් එක කුඩා කරන්න භාවිතා කරන ඒවා තමයි සම්පින්ඩිත ගොනු කියන්නේ. ඒතකොට zip ෆයිල් එකක් වෙන්න පුළුවන්, RAR වෙන්න පුළුවන්. මේ විදිහට මේ Debian කියලා කියන්නේ Debian කියන එකෙන් තමයි DEB තියෙන. ඔය විදිහට එක එක භාවිතා කරන මෘදුකාංගය අනුව මේකට ෆයිල් එක්ස්ටෙන්ෂන් දෙනවා. එතකොට ඔයගොල්ලෝ මේකෙන් පළවෙනි දෙන්න ගොඩක් දැනගෙන හිටියාම ඇති. අනිත් ඒවා සාමාන්‍ය දැනීමෙන් දැනගන්න. ඒ වගේ මීට අමතරව තව ඕනෑ තරම් දත්ත ප්‍රරූපයන් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ෆයිල් වල දත්ත ගොනු ප්‍රරූපයන් හොයාගන්න පුළුවන්. හොඳයි. ඊළඟ එකට අපි එනවා මේක වැදගත් දෙයක්. මෙතන ඉඳන් කතා කරන ටික ඉතා වැදගත්. මේ තියෙන අපි හදාගෙන තියෙන ෆයිල් අපි තියාගන්නවා යම්කිසි ස්ට්‍රක්චර් එකක. මෙන්න මේ කතා කරන්න යන්නේ ෆිසිකල් view එක පැත්තෙන්. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිය පැත්තෙන්. ඔයගොල්ලන්ට මතක ඇති මම මුලින්ම කිව්වා ෆයිල් එකක් ගත්තාම view දෙකක් තියෙනවා. එකක් පරිශීලකයා අපි දකින විදිය. ඒකට තාර්කික දැක්ම කිව්වා. අනිත් එක මෙහෙයුම් පද්ධතිය දකින විදිය. ඒකට භෞතික දැක්ම කියලා කිව්වා. එතකොට ඒ වගේ එකක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. මම කිව්වා අපි ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරොත් ඒකේ රූපේ දකින්න අපි කියනවා අපි ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරා කියලා. නමුත් මෙහෙයුම් පද්ධතියට තේරුම් ගන්න පුළුවන් ආකෘතියක යා සේව් වෙලා තියෙන්නේ. අන්න ඒක දක්වන විදිය තමයි ගොනු ව්‍යුහයක් කියලා කියන්නේ. ටෙක්ස්ට් ෆයිල් එකක් නම් එයා තියා ගන්නවා අනුලක්ෂණ අනුක්‍රමයක් විදියට. ඔබ්ජෙක්ට් ෆයිල් එකක් නම් කාණ්ඩ විදියට බයිට විදියට බයිට කාණ්ඩ විදියට තමයි තියාගෙන ඉන්නේ. අපි බලමු ඒව තියෙනවා ප්‍රධාන ආකාර දෙකක් අපි කතා කරනවා ඔයගොල්ලෝගේ සිලබස් එකේදී. එකක් fat file system කියන එක, අනිත් එක NTFS කියන එක.
ෆැට් කියලා කියන්නේ මුල්ම කාලේ හදාගතිපු ෆයිල් සිස්ටම් එකක්. ඒ කියන්නේ මේ ෆයිල් කොහොමද මෙයා සංවිධානය කරන්නේ කියන එක තමයි ෆැට් කියලා කියන්නේ. ඔයගොල්ලන්ට මෙතන රූප සටහනේ පේනවා ඇති. ඔපරේටිං සිස්ටම් එකක් ගනුදෙනු ෆයිල් එක ගනුදෙනු කරන්නේ ෆයිල් සිස්ටම් එකක් හරහා. අන්නේ සිස්ටම් එකේ එකාකාරයක් තමයි ෆැට් කියන්නේ. MS DOSලා තමයි හඳුන්වා දුන්නේ. දැන් නම් මේක භාවිතය අඩුම අඩුයි. පසු කාලීනවත් විවිධ මෙහෙයුම් පද්ධතිවල භාවිතා වෙනවා. මේකෙදි කරන්නේ ෆයිල් ඇලොකේෂන් ටේබල් එකක් තියාගන්නවා. ඒ කියන්නේ හાર્ඩ් ඩිස්ක් එකේ තියලා තියෙන ගොනු වලද ෆයිල් වල විස්තර තියාගන්න වගුවක් භාවිතා කරනවා. එතකොට වගුවේ තියෙන ඒවායින් ඒ තියෙන දත්ත ටිකෙන් තමයි මෙයා මේ වගුවේ තියෙන ගොනු කොහෙද තියෙන්නේ කියලා අදහසක් ලබා ගන්න. එතකොට මෙතන විශේෂත්වයක් තියෙනවා. දත්ත ආරක්ෂාව සාමාන්‍යයෙන් මේ ෆැට් ෆයිල් සිස්ටම් එකේ අඩුයි. නමුත් එයාගේ ආරක්ෂා කරගන්න ගන්න පියවර තමයි පිටපත් දෙකකින් තියාගන්න. වගු දෙකක් විදිහට පිටපත් දෙකකින් මේක විස්තර තියාගෙන ඉන්නවා. එතකොට මේක දැන් ෆැට් තමයි මුලින්ම හොයාගත්තේ. මේක ටිකක් සංකීර්ණ කරලා ෆැට් 16 සහ 32 කියන ෆයිල් සිස්ටම් ආකාර දෙක හදාගෙන තියෙනවා. මේකිනුත් වැඩියෙන් 16 කියන එකටත් වඩා 32 කියන එක තමයි භාවිතා කරන්නේ. මේක ඔයගොල්ලෝ දැකලා ඇති. ඔයගොල්ලෝ නිකමට පෙන් ඩ්‍රයිව් එකක් අරගෙන ලැප්ටොප් එකට ගහලා ඔයගොල්ලෝ ෆෝමැට් කරලා බලන්න. ෆෝමැට් කරනකොට අහනවා මොකක්ද ඔයා සේව් කරන්න යන ෆයිල් සිස්ටම් එක කියලා. අන්න ඒක තමයි මේ කතා කරන්නේ අපි මෙතනදී. තමන්ගේ ළඟ පෙන් ඩ්‍රයිව් එකක් තියෙනම් ඔයගොල්ලන්ට ෆෝමැට් කරලා බලන්න පුළුවන්. ෆෝමැට් කරනකොට අහනවා අපිට අවශ්‍ය කරන ෆයිල් සිස්ටම් එක මොකක්ද කියලා. එතකොට සාමාන්‍යයෙන් නම් අපි බහුලව භාවිතා කරන NTFS එක, ඒ කියන්නේ වර්තමානයේ බහුලව භාවිතා කරන සංවර්ධනය කරපු එකක්. ඒකත් ෆැට් කියන එක්කෙනා සංවර්ධනය කළා තමයි හදලා තියෙන්නේ. එතකොට ඒක ඔයගොල්ලන්ට ප්‍රායෝගිකව බලා ගන්න පුළුවන්. ෆැට්ටි තියෙන විශේෂ ලක්ෂණ ටික තමයි මෙන්න මේවා හින්දා මෙයාගේ පොඩ්ඩක් තියෙනවා අපහසුතාවයන්. භාවිතයෙන් ඉවත් වෙන්න හේතු තමයි භාවිතය අඩු වෙන්න හේතු තමයි ෆයිල් එකේ ප්‍රමාණය සීමිතයි. ෆයිල් එකේ නමේ දිග ප්‍රමාණය සීමිතයි. ඊට පස්සේ වර්තමානයේ වෙනකොට අපි දන්නවා සාමාන්‍යයෙන් හැම පරිගණකයකම වගේ අපි භාවිතා කරනවා යුනිකේත ක්‍රමය. යුනිකේත ක්‍රමයෙන් සහාය දක්වන්නේ නැහැ. ඒ වගේම කම්ප්‍රෙස් කරන්න අමාරුයි ෆයිල් එකක්. ඔය කියන අවාසි නිසා ෆැට් වලින් අලුත් එක්කෙනෙක් හදනවා. එයාට අපි කියනවා NTFS කියලා. ඔයගොල්ලෝ මේ ටිකත් පොතේ ලියලා තියාගන්න ඕනේ. NTFS කියලා කියන්නේ New Technology File System කියන එක වර්තමානයේ අපි බහුලව භාවිතා කරන එක නව තාක්ෂණ ගොනු පද්ධතිය. අරකෙම වැඩි දියුණු කරපු එකක් තමයි මේ තියෙන්නේ. මෙයාගේ විශේෂ ඒකේ තිබිච්ච නැති විශේෂ අවස්ථා තියෙනවා. එකක් තමයි විශේෂ සිදුවීම් කීපයක් තියෙනවා. එකක් තමයි යම්කිසි තැටි සම්බන්ධ දෝෂයක් ආවොතින් මෙයාට පුළුවන් ස්වයංක්‍රීයවම නිවැරදි තත්වයට ගේන්න. ඒ වගේම ප්‍රධාන අනෙත් එක තමයි වර්තමානයේ බහුලව භාවිතා කරන යුනිකේතන පද්ධති සමග භාවිතය පහසු. යුනිකේතන පද්ධති කියන්නේ පුතේ ෆයිල් දැන් කම්පියුටර්ස් දෙකක් අතර ගත්තොත් අපි ෆයිල් ට්‍රාන්ස්ෆර් කරනවා නම් මේ ෆයිල් එක හැම කම්පියුටර් එකේම රීඩ් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට සමහර පරිගණකවල යුනිකේතන පද්ධතිය භාවිතා කරන්නේ නැත්නම් ගැටලුවක් නැහැ. නමුත් යුනිකේතන එකකින් අපි ලියනවා නම් එයා තව පරිගණකයක කියවන්න නම් NTFS ෆයිල් සිස්ටම් එක එයා තියෙන්න ඕනේ. අන්නේ කියන එක තමයි මේ කියන්නේ. ඒ වගේම තමයි මේවයිදී විශේෂ අවසරය වැඩි මේ ආරක්ෂාව වැඩි හේතුව තමයි NTFS වලදී පුළුවන් අර මේ ෆයිල් එක ඇක්සස් කරන්න අපිට මේ ඕතරයිසේෂන් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම විශේෂ දෙයක් භාවිතා කරනවා එන්ක්‍රිප්ෂන් කියන එක. එන්ක්‍රිප්ෂන් කියලා කියන්නේ අර හරියට අපි පාස්කෝඩ් එකක් පාවිච්චි කරනවා වගේ. පාස්කෝඩ් එකක් පාවිච්චි කරනවා වගේ අපි යම්කිසි වචනයක් කියන්න මම කියන දෙයක් ඕගොල්ලොන් කියන්නේ පරිගණක අතර තියාගෙන ඉන්නවා අර අපි කියන්නේ රහස්කේත භාෂා කියලා. අන්න ඒ වගේ එකක් තමයි গুপ্তකේතනය කියලා කියන්නේ. මේක නෙට්වර්කින් පාඩමේදීත් ගැඹුරෙන් කතා කරන හින්දා මම ලොකුවට මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. එන්නේ ඒ කියන හේතු නිසා පරිශීලකයන්ට ප්‍රවේශය සීමා කරන ඕතරයිසේෂන් වල හොඳ නිසා අපි කියනවා NTFS වල ආරක්ෂාව
වැඩි කියලා. එහෙනම් ඔයගොල්ලෝ pen drive එකක් ඊළඟ දවසේ ඉඳන් format කරනවා නම් format කරාට පස්සේ file system එක තෝරන්න වඩා ආරක්ෂාකාරී file system එක විදියට NTFS. හොඳයි. ඊට පස්සේ මෙතන මම දක්වලා තියෙනවා FAT වලට වඩා හොඳයි FAT 32. එතකොට FAT 32 වලට වඩා හොඳයි NTFS. එහෙම වෙන්න හේතු මොනවාද කියන එක සංසන්දනය කිරීමක් කතා කරලා තියෙනවා. ඒක කලින් ඔයගොල්ලන්ට ඉගෙනගත්ත කරුණු වලින්ම මේ ටික ලියා ගන්න පුළුවන්. හරිද? හොඳයි. මේක මම ඔයගොල්ලෝ තනියෙන් ගොඩනගා ගන්න. ඔයගොල්ලන්ට ඒවද්දි මම මේක අයින් කරලා එවනවා. මේ වගුව ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. ආරක්ෂාව කාගේද වැඩි, මේ ගොනුවක ෆයිල් එකේ සයිස් එක කාගේද වැඩි, එතකොට යුනිකෝඩ් වලට කවුද සපෝට් කරන්නේ, ඔය වගේ කියන ටිකත් එක්ක ඔයගොල්ලන්ට මේ වගුව තනියම හදාගන්න පුළුවන්. මෙන්න ඔය ටික එක රූපයකට දැම්මොත් මෙන්න මේ වගේ එකකින් ඔයගොල්ලන්ට මට පෙන්වන්න පුළුවන්. මේක හරියට NTFS එකයි මේ තියෙන්නේ අන්තිමටම වර්තමානයේ බහුලව භාවිතා කරන NTFS එක්කෙනා බලන්න මෙතන දාලා තිබුණොතින් භෞතික ව්‍යුහයක් විදියට මේ තියෙන්නේ සාමාන්‍ය අපි හිතමු සාමාන්‍ය ෆයිල් එකක් මේ තියෙන්නේ. එයා නිකන් කොලයක තියනවා වගේ. ෆැට් එකේ කියලා කියන්නේ ෆැට් 16 කියලා කියන්නේ මෙයා අර ෆයිල් ට්‍රේ එකක් තියෙන ෆයිල් ට්‍රේ එකක දාලා තියුවා වගේ. හැබැයි ෆැට් 32 කියලා කියන්නේ මේක අර ලාච්චු තියෙන මේස් එක දාලා තිබ්බා වගේ. නමුත් බලන්න NTFS එකට එනකොට එයා හරියට ෆයිල් කැබිනට් එකකට පිළිවෙලට ඇහුරලා තිබ්බා වගේ. ඒතර ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕන නිකම්ම ෆයිල් එකක් තියෙනකොට කොහොමත් එයාට ඕන කෙනෙක්ට ඇක්සස් කරන්න පුළුවන් ආරක්ෂාව ඊටාම මදි. මේ වගේ එකක් ගත්තාම යම්කිසි සංවිධානාත්මක පිළිවෙලක් තියෙනවා. නමුත් මෙයා තරම් නැහැ. මෙයාට ආවට පස්සේ බලන්න ඊටාම පිළිවෙලකට සංවිධානාත්මකව තියාගෙන ඉන්නවා එක එක ඩ්‍රෝ එකේ එක එක දේවල් කියලා තියාගන්න පුළුවන්. ඔන්න ඔය කියන එක තමයි මෙතන පේන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. එකම ෆයිල් එක name.ext කියන ෆයිල් එක FAT ෆයිල් පද්ධතියේ තියාගන්නකොට මෙන්න මේම විතරයි තියාගන්නේ. NTFS එකේ තියාගත්තාම විශේෂ කෑල්ලක් තියෙනවා මෙතන security කියලා කෑල්ල. පැහැදිලිනේ? එතකොට මේ තියෙන සාමාන්‍ය ඇට්‍රිබියුට්ස් හැම එකේම තියාගන්නේම මේ data ටික ඒකත් බලන්න බෙදලා තමයි මෙයාගේ තියාගන්නේ. ඔන්න ඔය කියන හේතු හින්දා අපි හිතනවා NTFS එක තමයි වඩාත්ම හොඳ භාවිතා කිරීම සඳහා කියන එක. මේක නම් ඔයගොල්ලෝ පොතේ අඳ ගන්න ඕනේ නැහැ. නමුත් මතක තියාගන්න මෙන්න මේක හින්දා තමයි මෙන්න මේක වඩා හොඳ කියලා. NTFS එක වඩා හොඳ වෙන්නේ කොහොමද කියන එක මතක තියාගන්න විතරයි මේ පින්තූරය ඇතුළත් කරලා තියෙන්නේ. ඒක පොතේ අඳින්න ඕනේ නැහැ. ඊළඟට මම මේ කොටස් ටිකත් කතා කරලා නවත්තන්නම්. ඊට පස්සේ තියෙනවා අර අපි දකින විදිය. කොහොමද අපේ පරිගණකයේ අපි ගබඩා කරගන්න ෆයිල් ටික, ඩිරෙක්ටරි ටික කොහොමද මේක පෙන්눔 කරන ව්‍යුහය කියන එක. මෙතන ව්‍යුහයක් තමයි මේ දක්වලා තියෙන්නේ. අපි මේකට කියනවා නාමාවලී ව්‍යුහය කියලා. ගොනු හා නාමාවලී සංවිධානය කරන නාමාවලී ව්‍යුහයක් කියලා පෙන්වනවා. එතකොට පුතේ මෙතන D අකුරෙන් ලියලා තියෙන්නේ ඩිරෙක්ටරි කියන එක. F අකුරෙන් ලියලා තියෙන්නේ ෆයිල් කියන එක. හරිද? නාමාවලියකට අපි කියනවා ෆයිල් ඩිරෙක්ටරි එකක්. එහෙම නැත්නම් ෆෝල්ඩර් එකක්. මතක තියාගන්න සිංහල නම නාමාවලිය කියන එකට අපි ඩිරෙක්ටරි එකක් එහෙම නැත්නම් ෆෝල්ඩර් එකක් කියනවා. ඇයි මේ වචන දෙකම භාවිතා කරන්නේ? ෆෝල්ඩර් කියන එක භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය තමයි Windows. Unix වලයි Linux වලයි DOS වලදී මේකට කියන්නේ ඩිරෙක්ටරි කියලා. අර ඔයගලන්ට මම කිව්වා DOS වල පාවිච්චි කරේ අතුරු මුහුණත විදියට command line interface එක. ඒකේ මොකද්ද තිබුණේ? අපිට සිද්ධ වුණා commands ඔක්කොම type කරන්න. ඒ type කරද්දී අපිට මොකක් හරි අපි හිතමු අපිට අලුතෙන් directory එකක් create කරන්න ඕන නම් create directory කියන එකට තියෙනවා command එකක්. අන්න ඒකෙදි මෙන්න මේ වචන භාවිතා වුණා. වර්තමානයේ නම් අපි folder කියන එක තමයි භාවිතා කරන්නේ. හේතුව බහුතරයක් පරිගණකවල MS Windows අලුත් operating system තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මෙතන නාමාවලී ව්‍යුහයේදී ඔය කියන දෙකම මෙතන ලියලා නැහැ. අන්තිම එක F ලියන හින්දා folder කියන එකේ F එක නැතුව directory කියන එක පාවිච්චි කරනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ කොහොමද අපේ arrange කරලා තියෙන structure එක. කොහොමද මේක අපේ ෆයිල් ටිකයි ෆෝල්ඩර්ස් ටිකයි දක්වන්නේ. මෙන්න මේ තියෙන ෆෝල්ඩර් එකට කියනවා
මතක තියාගෙන මේක ලියා ගන්න පුළුවන් නම් පැත්තකින් දැන්ට ලියා ගන්න. මේ කියන එක්කෙනාට කියනවා root folder එක root directory එක කියලා. මෙයා තමයි මූල නාමාවලිය. මතක තියාගන්න මෙයා මූල නාමාවලිය. පටන් ගන්න එයාගේ. ඊට පස්සේ එයාගේ ඇතුලේ මේ තියෙන පුතේ ෆයිල් එකක් ඇතුලේ තව ෆයිල් කවරයක් ඇතුලේ තව ෆයිල් කවර 4ක් දාලා ඒ එක ෆයිල් කවර ඇතුලේ පොඩි කොළ ටිකක් දැම්මා වගේ කතාවක්. මේ තියෙන්නේ අපි හිතමු box ෆයිල් එකක් මේ තියෙන්නේ D1 කියන්නේ D11 12 13 14 කියලා කියන්නේ නිකන් අර කාඩ්බෝඩ් ෆයිල් 4ක්. ඒ එක ෆයිල් එක අතුරේ F1 F2 F3 කියලා අපි හිතමු A4 කොළ 3ක් දාලා තියෙනවා D11 ෆයිල් එකේ D12 එක කොළයක් දාලා තියෙනවා D13 F5 F6 කියලා කොළ දෙකක් දාලා තියෙනවා D14 කියන ෆයිල් එක ඇතුලේ A4 කොළ 3ක් දාලා තියෙනවා. ඔන්න වගේ එකක් තමයි මේ කියන්නේ. එතකොට D1 කියන එක්කෙනාගේ ඇතුලේ තමයි මේ ඔක්කොම ටික සංවිධානය කරලා තියෙන්නේ. එහෙනම් එළියෙන් ඉන්න එක්කෙනා මෙයාට කියනවා මූල නාමාවලිය root folder එක root directory එක කියලා. ඊළඟට ඉන්න 4 දෙනාට මේ 4 දෙනා සම මට්ටමේ ඉන්නේ මෙයාලට කියනවා sub directory එකක්. එහෙම නැත්නම් sub folder එකක්. උපනාමාවලියක් කියලා. ඊළඟට මෙයාලට අපි කියනවා දත්ත ගොනු. මේ තියෙන්නේ දත්ත ගොනු. එතකොට මෙතන පුතේ ඕගොල්ලොන්ට පේනවා level දෙකක්. ඒ කියන්නේ directory දෙකක් තියෙනවා. එක directory එකක් ඇතුලේ තව directory එකක් එයා ඇතුලේ තමයි file එකක් තියෙන්නේ. ඒ වගේ එකකට අපි කියනවා දෙවන මට්ටමේ ගොනු නාමාවලී පද්ධතියක් කියලා. පැහැදිලිද? directory එකක් ඇතුලේ තව directory එකක් ඇවිල්ලා එයාගෙන් පස්සේ තම ෆෝල්ඩ් මේ ෆයිල් එකක් එන්නේ එයාට කියනවා දෙවෙනි මට්ටමේ ගොනු නාමාවලියක් කියලා. එතකොට පළමු මට්ටමේ ගොනු නාමාවලියක් කියන්නේ මොකක්ද? පළමු මට්ටමේ කියන්නේ පුතේ root directory එකේම තමයි ඊළඟට ෆයිල් ටික තියෙන්නේ. එතකොට මම මෙතන දැක්වුවොත් ඕගොල්ලොන්ට root directory එක ඇතුළේම තමයි මෙහෙම තියෙනවා root directory එක D1 කියලා ගමු. මේක තියාගන්න බෑ මම හිතන්නේ. මෙහෙම තියෙනවා එයාගෙන් පස්සේ root directory එකක් තියෙනවා. එයාගෙන් පස්සේ දානවා මෙන්න මේ විදියට ෆයිල් ටිකක්. හරිද? මෙතන ෆයිල් ටිකක් තියෙනවා. ඒකට අපි කියනවා පළමු මට්ටමේ ගොනු නාමාවලියක් කියලා. මෙතන තියෙන්නේ D1, මෙතන F1, F2, F3 කියලා තිබ්බා. හරිද? එතකොට පුතේ මෙතන මේ මුලින්ම තිබුණේ පළමු මට්ටමේ ගොනු නාමාවලී පද්ධතිය විතරයි. එයාගෙන් දෙවෙනි මට්ටමේ ගොනු නාමාවලී පද්ධතියට එන්න යම්කිසි හේතු ටිකක් බලපෑවා. හරිද? අන්තිම ඒවා දැන් අපි භාවිතා කරන එක තමයි දූරක නාමාවලිය. මේකේ ඕගොල්ලොන්ට පේන්නේ නැති ෆෝල්ඩර්ස් ඇතුලේ ෆෝල්ඩර්ස් ගොඩක් තියෙනවා. root directory එක මෙතන තියෙනවා. එයාගෙන් පස්සේ ඔයාලට පේනවා ඇති ෆෝල්ඩර්ස් 3ක් තියෙනවා, ෆයිල් එකක් තියෙනවා. මේ ෆෝල්ඩර් එකට ෆයිල් දෙකක් තියෙනවා. මේ ෆෝල්ඩර් එකට ෆෝල්ඩර් 4 5 කියලා ෆෝල්ඩර්ස් දෙකක් මෙයා ඇතුලේ ඔය විදියට නාමාවලියක් ඇතුලේ නාමාවලියක්, ඒ නාමාවලිය ඇතුලේ තව නාමාවලියක්, එහෙම නැත්නම් ඒ නාමාවලිය ඇතුලේ ගොනුවක් තියන්න පුළුවන් ආකාරයට හදන එකට අපි දූරක නාමාවලිය කියලා කියනවා.